समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्मुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो भिक्खवे इन्दिपादा भाविता बहुली कथा अपारापारं गमनाय संवत्तन्ति कथमे चत्तारो इध भिक्खवे भिक्खु छन्द समाधि पदान संकार समन्नागतं इन्दिपादं भावेति विरिय समाधि पदान संकार समन्नागतं इन्दिपादं भावेति चित्त समाधि पदान संकार समन्नागतं इन्दिपादं भावेति विमंसा समाधि पदान संकार समन्नागतं इन्दिपादं भावेति इमे को भिक्खवे चत्तारो इन्दिपादा भाविता बहुली कथा अपारापारं गमनाय संवत्तन्ति श्रद्धावंत पिन्वतुनि पिन्වත් හැම දිනම දැන් සූදානම්ව බලාපොරොත්තු වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයාට අනන්ත වූ කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන් මේ සීමිත වේලාව ඇතුළේ ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණය කිරීම සඳහා තමන් ශ්‍රවණය කරන මේ දේශනාව ධර්ම දානයක් විදිහට මුළු ලොව පුරාම විසුරුවා හරිමින්
ධර්ම දානමේ කුසල් අද දවසේ අත්පත් කර ගන්නට යෙදෙන්නේ බත්තර මුල්ල පෙළවත්ත පදිංචිව සිටි නාලනී ජයන්ති සිල්වා මෑණියන් සහ පින්වත් දියණියන් දෙදෙනා විසින්. ඒ පින්වන්ත පිරිස බොහෝ දෙනාට යහපත කැමැත්තෙන් බොහෝ දෙනාට සුවය පිණිස බොහෝ දෙනාට සැනසෙල්ල පිණිස බොහෝ දෙනාට ධර්මයෙන් සත්කාර කරන වේලාව ධර්මයෙන් සංග්‍රහ කරන වේලාව ධර්මයෙන් අනුග්‍රහ කරන වේලාවයි. පින්නතුනේ මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් වදාළ එකම එක සතර පද ගාථාවක් හරි අහන්න ලැබෙනවා නම් පින්නතුනේ ඒ සසර මහා පුදුම බලවත් කුසල් ඇති කෙනෙකුටයි. මොකද ඒ තමයි දුක් කෙලවර කරන මාර්ගය. මේ ලෝකේ තියෙන ක්‍රමය දුක් වහන මාවතයි. දුක් වහන මාවත කියලා කියන්නේ දුක් නැති කරන මාවත නෙමෙයි පින්නතුනේ. අපි හැමදාම කරන්නේ දුක් වහලා දුක වහපු මාත්‍රයට ලැබෙන්නා වූ අල්ප මාත්‍ර වූ පින්වත්නි ආස්වාදයට ඇලිලා බැඳිලා. එතකොට තව විදිහකට කිව්වොත් පින්වත්නි අපි එක සැපයක් විඳින්න දුක් 1000ක් විඳින්න කැමැත්තෙන් හිත හදාගත්තු පිරිසක්. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලෝක ධාතුවේ පහළ වෙලා උන්වහන්සේගේ බුදුමුවෙන් යම් බණපදයක් දේශනා කළා නම් ඒ දේශනා කළේ දුක් වහන්න නෙවෙයි පින්නතුනේ. උන්වහන්සේ මේ දේශනාව කළේ පින්නතුනේ දුක නැති කිරීම පිණිසයි. ඒ නැවත නූපදින පරිද්දෙන්ම දුක නැති කිරීම පිණිසයි. ඒ දුක් නැති කරන දුක් නිමා කරන පින්වත්නි තථාගත ධර්මයයි අද මේ ලෝකයට ධර්ම දානයක් විදිහට මේ පින්වන්ත පිරිස බෙදා දෙන්නේ. පින්වත්නි අපි සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිද්ධ කරන්නට ඉඩ තබමු. මේ සීමිත වේලාව දේශනාවට ඉතිරි කර ගනිමින් දේශනාව ආරම්භමු. දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ලොව පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වතුනි දේශනාව ශ්‍රවණය කරමු. අද මාතෘකා කළේ සූත්‍ර පිටකයේ පින්වතුනි සංයුත්ත නිකායේ සඳහන් වන්නා වූ සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තේ කියලා පින්නතුනේ සංයුත්තයක් තියෙනවා. ඉද්ධිපාද සංයුත්තේ කියන්නේ සතර ඉර්ධිපාද ධර්මයන් පිළිබඳව දෙසූ දේශනාවන් එකතුව. මේ ඉද්ධිපාද සංයුත්තයේ අපාර සූත්‍රය කියලා පින්නතුනේ සූත්‍රයක් තියෙනවා. අපාර සූත්‍රය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා අපාරාපාරංගමනාය සංවත්තන්ති. මහණෙනි සතර ඉර්ධිපාදයක් තියෙනවා. ඒ සතර ඉර්ධිපාදයන් වඩනවා නම් නැවත බොහෝ කොට සතර ඉර්ධිපාදයන් වඩනවා නම් එසේ වඩන ලද නැවත බොහෝ කොට වඩන ලද්දා වූ ඉර්ධිපාද ධර්මයෝ මෙතරින් ඊතර වීම පිණිස පවතිනමයි කිව්වා. මෙතර කියන්නේ සසර, ඊතර කියන්නේ නිවන. එතකොට සසරින් නිවනට පින්වත්නි සසරින් නික්ම නිවනට පිවිසීම පිණිස එහෙමත් නැත්නම් දුකින් මිදීම පිණිස පින්නතුනේ නිවන් අවබෝධයේ පිණිස හේතු වෙනවයි කිව්වා, පවතිනවයි කිව්වා.
පින්වත්නි මොනවද මේ සතර ඉරිදිපාද ධර්මයෝ? අපි කවුරුත් දන්නවා සතර ඉරිදිපාද ධර්ම. ඡන්ද ඉරිදිපාදය, විරිය ඉරිදිපාදය, චිත්ත ඉරිදිපාදය, ඊළඟට පින්නතුනේ විමංශා කියන ඉරිදිපාදය. අපි මේක සරලව මුලින් තේරුම් ගත්තොත් ඡන්ද ඉරිදිපාදය කියලා කියන්නේ පින්වත්නි ඡන්ද කියන්නේ කැමැත්ත කියන එකයි. දැන් ඡන්දය දෙනවා කියන්නේ කැමැත්ත දෙනවා කියන එක. එතකොට ඡන්ද ඉරිදිපාදේ කියලා කියන්නේ මේ කුසලය සම්පූර්ණ කිරීම සඳහා ඇතිවන්නා වූ කැමැත්ත ඡන්දය. කැමැත්ත තිබුණට විතරක් මදි. ඒ කැමැත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා කල යුත්ත කරන්න ඕන, ඒකට තියෙන්න ඕන වීරය. ඒ වීරය තමයි ඊළඟ ඉර්ධිපාදයේ වෙන්නේ විරිය ඉද්ධිපාදය. වීර ඉර්ධිපාදය. කැමැත්ත ඇති වෙන්න ඕන. ඇති වූ කැමැත්ත වෙනුවෙන් කල යුත්ත වීරයෙන් කරන්න ඕන. ඒක වීර ඉර්ධිපාදය. ඒ වගේම එහෙම වීරයක් ආරම්භ කළත් පින්නතුනේ අපේ මේ හිතේ ස්වභාවය තමයි වෙන වෙන අරමුණු වලට මේ හිත බර වෙන්න පුළුවන්, නැඹුරු වෙන්න පුළුවන්, යට වෙන්න පුළුවන්. මොන පවිත්‍ර චේතනාවකින් පටන් ගත්තත් පටන් අරගෙන ටිකක් දුර කරගෙන ආවත් වෙනත් අරමුණකට අහු වෙලා මේ හිත යනකොට අර වීරිය නතර කරලා දානවා, අර කැමැත්ත ගිලිහිලා යනවා. ඒ කැමැත්ත ගිලිහෙන්නේ නැති වෙන්න, වීරිය අත්තරින්නේ නැති වෙන්න වෙන අරමුණු වලත් විසිරෙන්නා වූ සිත මේ අරමුණටම එකතු කරගන්න වෙනවා. අන්න ඒ එකතු කර ගැනීම තමයි චිත්ත ඉර්ධිපාදය කියලා කියන්නේ. ඒ වගේම තමයි පින්නතුනේ මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරද්දී පින්නතුනේ අපිට තියෙන්න ඕන නුවණ. මග නොමග විමස ගන්න, වැඩිය යුත්ත නොවැඩිය යුත්ත විමසා ගන්න, එය වැඩිවීමට නම් කුමක්ද කළ යුතු කියලා විමස ගන්න, දුරු කළ යුත්ත දුරු කිරීමට නම් කුමක්ද කළ යුත්ත කියලා අඳුනා ගන්න. ඒ හැම දෙයකටම තියෙන්න ඕන පින්නතුනේ නුවණක්. අන්න ඒ නුවණ තමයි, බුද්ධිය තමයි විමංශා කියන ඊළඟ ඉර්ධිපාදයේ බවට පත් වෙන්නේ. එතකොට මේ තමයි ඉර්ධිපාද ධර්මයන් 4. ඡන්ද ඉර්ධිපාදය, විරිය ඉර්ධිපාදය, චිත්ත ඉර්ධිපාදය, විමංශා ඉර්ධිපාදය. පින්නතුනි මොකද්ද මේ ඉර්ධිපාද කියලා කියන්නේ? ඉර්ධි වෙනයි, ඉර්ධිපාද වෙනයි පින්නත්නි. ඉර්ධිය කියන්නේ ඉර්ධිපාදේ නෙමෙයි. පින්වත්නි ඉර්ධිය කියලා කියන්නේ මොකද්ද? ඉර්ධිය කියලා කියන්නේ පින්වත්නි විශේෂ භාවයක්. දැන් මේ ලෝකේ නානාවිධ ඉර්ධීන් තියෙනවා. නොයික් ඉර්ධි තියෙනවා. සමහර ඉර්ධීන් අපිට ඉර්ධීන් හැටියට වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අපි තේරුම් අරන් නැහැ. දැන් උදාහරණයකට පින්නතුනේ කුරුල්ලන්ට තියෙනවා අපිට නැති ඉර්ධියක්. කුරුල්ලෙක් පින්නතුනේ ආකාශේ ඉගිලිලා යනවා. මිනිසෙකුට ඉගිලිලා යන්න බෑ. ඒ කුරුල්ලෙකුට ඉගිලිලා යන්න පුළුවන් එක ඒ සත්වයාට ලැබිච්ච උපතින්ම ලැබිච්ච පින්නතුනේ ඉර්ධියක්. නමුත් අපි ඉර්ධියක් කියලා කිව්ව ගමන් අපි ඒක ඉර්ධියක් හැටියට සලකන්නේ. කුරුල්ලෙක් ඉගිලිලා යන එක අපිට ඉර්ධියක් හැටියට තේරෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනේ මේ ලෝකයේ සමහර සත්වයෝ ඉන්නවා පින්නතුනේ ඒ පරිසර තත්වයන්ට අනුගත වන පරිද්දෙන් පින්නතුනේ ශාරීරික පැහැය වෙනස් කරගන්නවා. ඇතැම් කටුස්සෝ ඉන්නවා රතු පැහැති භූමියක ඒ කටුස්ස තැබුවොත් එහෙම එක නිමේෂයකින් ඒ කටුස්සා ඒ ශරීරයේ රක්ත වර්ණ භාවයට පත් කරගන්නවා.
ඒ වගේම යම් තැනක තිබුණොත් එහෙම කොළ පැහැති භූමියක කොළ පැහැති පරිසරයක පින්වත්නි එක නිමේෂයකින් ඒ කටුස්සා සොකේ ශරීරයේ පින්නතුනේ හරිත වර්ණයට ඒ කියන්නේ කොළ පාටට පින්නතුනේ පරිවර්තනය කර ගන්නවා. ඒක ඒ සත්වයාගේ 이르දියක්. ඒක 이르දියක්. ඒ ඔබ අහලා තියෙනවා යම් ඇතැම් සත්වයෝ ඉන්නවා මුහුදේ. ඒ සත්වයාගේ මත්ස්‍යයෝ ඒ මාළුවගේ ශරීරයෙන් ඊටාම තදබල විදුලියක් නිපදවනවා. මිනිසෙකුට උනත් වදින්නට තරමට විදුලි සැර වදින්නට තරමට වූ බලවත් විදුලි සැරයක් ඒ මත්ස්‍යයාගේ ශරීරයෙන් නික්මෙනවා. ඒතකොට එහෙම 이르දියක් අපිට නැහැ. ඒක ඒ මත්ස්‍යයාගේ තියෙන 이르දියක්. එතකොට මේ ලෝකේ නානාවිධ 이르දීන් තියෙනවා පින්නතුනේ. දැන් සමහර 이르දීන් තියෙනවා පින්නතුනේ. പ്രേත ලෝකේ പ്രേතයන්ටත් 이르දීන් තියෙනවා. සෙම කන්නේ, සොටු කන්නේ, මල මූත්‍ර කන්නේ ඒක හරි. ඒ උනාට ඒ പ്രേතයටත් ලැබෙන 이르දියක් තියෙනවා. මොකක්ද 이르දිය? මම මේ කර්ම විපාකය විඳින්නේ කොහොම අකුසලයක් කරලාද කියලා ඒ සත්වයාට ඒකට 이르දියක් තියෙනවා. ඒක දැනගන්න. මේ කර්ම විපාකයේ අද මම විඳිනවා නම් මේ විඳින්නේ මොන කර්මයක් කරලාද? ඒක ඒ പ്രേත භවයට වැටිච්ච සත්වයාට දකින්න පුළුවන්. අන්න ඒක ඒ പ്രേත නිරේට වැටුණු പ്രേත ලෝකෙට වැටිච්ච සත්වයාගේ තියෙන එක 이르දියක්. ඊළඟට දෙව්ලොව උපදින දෙවියෝ ඉන්නවා. ඒ දෙව්ලොව උපදින දෙවියන්ට පුළුවන් පින්නතුනේ පෙර තමා විසින් කරන ලද්දා වූ පුණ්‍ය කර්මය සිහි කරන්න. අද මේ දිව්‍ය සැපතක් විඳිනවා. ඒ විඳින දිව්‍ය සැපත මම විඳින්නේ මොකක් නිසාද? අතීතේ තමන් විසින්ම කරන ලද්දා වූ කර්මයෙන්. දැන් මනුස්ස ලෝකේ අපිට බොහෝ පුණ්‍ය විපාකයන් අපි විඳිනවා. බොහෝ පුණ්‍ය විපාකයන් අපි විඳිනවා. ඒ කියන්නේ ඊයේ දවසේ නොමැරි අද දවස දක්වා ජීවත් වෙන්නෙත් අපි පිනක් නිසා. ඒක අපිට තේරෙන්නේ නැහනේ. ඊයේ නොමැරි අල්පායුෂ්කව අද වෙනකන් ජීවත් වෙන්න මම මොකද්ද කළ පින? සමහර විට මම පව් කරලා නැහැ, ප්‍රාණඝාත ආදී කරලා නැහැ. ඒවා අපිට දකින්න බෑනේ. අපි අනුමාන වශයෙන් ධර්මය අනුව කල්පනා කරලා වටහා ගන්නවා මිසක Tamanට දකින්න 이르දියක් නැහැ. ඊළඟට පින්නතුනේ ගිහි පින්වත් ඔබ වේල් 3ක් කුස පිරෙන්න කනවා නම් निराහාරව අනන්තව ඉන්න ලෝකයේ ඔබ 3 වේලක් කුස පුරව ගන්නවා කියන එක ඔබ පිනෙන් ලැබපු දෙයක්. හැබැයි එහෙම පින් කරන්න, එහෙම පුණ්‍ය ඵලයක් විඳින්න මම පෙර මොන පිනක් කළාද කියලා අපිට අද තේරෙන්නේ නැහැ. ධර්මයට අනුව අපි ගලප ගන්නවා අපි සංසාරේ දන් දෙන්න ඇති කියලා. ඒක දැකලා නෙමෙයි. ඊළඟට ඔබ හොඳට ඇඳලා පැළඳලා ජීවත් වෙනවා. පිරිවර සම්පත් තියෙනවා. ගේ දොර දන දහන්නේ තියෙනවා. මේ හැමදේම ඔබ විඳින පුණ්‍ය ඵලයන්. හැබැයි ඒ පුණ්‍ය ඵලයන් විඳින්න අපි සංසාරයේ මොන කුසල කර්මයන් කළාද කියලා අද අපිට තේරෙන්නේ නැහනේ. ඒක අපිට අද තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා අපි ධර්මයට අනුව හිතලා තේරුම් ගන්නවා මෙහෙම කරන්න ඇති කියලා. නමුත් ඒක අපි අපේ නුවණින් දැකලා නෙමෙයිනේ. එතකොට දෙව්ලොව දෙවියෝ එහෙම නැහැ පින්නතුනේ. ඒ දෙව්ලොව දෙවියෝ දිව්‍ය සැපතක් විඳින ගමන් ඒ දිව්‍ය සැපත අග්‍ර සැපතක් හැටියට බොහෝම ලොකු සැපයක් හැටියට විඳිනවා. කියන්නේ මනුෂ්‍ය සැපතත් එක්ක බලද්දී දිව්‍ය සැපත බොහෝම සැපවත්. පින්වත්නි, ඒ දෙවියා දන්නවා මම මේ දිව්‍ය සැපත අද විඳින්නේ මොන කර්මයක් කරලාද? ඒ කර්මයක් දකිනවා. ඒ කර්මයේ විපාකෙත් Taman දැන් විඳිනවා. ඕනෝකයි දේශනාවේ කියන්නේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ කියලා. ඉද නන්දති පෙච්ච නන්දති. ඉද නන්දති මෙලවින් සතුටු වෙයි. පෙච්ච නන්දති පරලොවදිත් සතුටු වෙයි. කවුද?
කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පින් කරපු අය මෙලවත් පරලොවත් කියන දෙලොවම සතුටු වෙයි. ඔක තමයි ස්වභාවය. ඊළඟට දෙයක් කියනවා හරි ලස්සන. පුඤ්ඤං මේ කතන්ති නන්දති. භීයෝ නන්දති සුග්ගතින් ගතෝ. මම මෙසේ පින් කළා කියලා සතුටු වෙන මිනිස්සයා වඩාත් සතුටු වෙනවලු කොහෙදද? සුග්ගතින් ගතෝ. සුගතියට ගිහින්. ඇයි සුගතියට ගිහින් සතුටු වෙන්නේ? පින්නතුනේ මේ ලෝකේ අපි යමෙක් සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්නේ පිනක් කරලා සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්නේ පුණ්‍ය කර්මයෙන්. ඒ කියන්නේ පින්කම කරන එකෙන් තමයි අපි සතුටු වෙන්නේ. මම මෙහෙම පින්කමක් කරා. මම මෙහෙම පින්කමක් කරනවා. ඒ කරන එකෙන් තමයි සතුටු වෙන්නේ. කරන එකෙන්. හැබැයි යම් කිසි කෙනෙක් පින්නතුනේ ඒ පින කරලා ඒ පුණ්‍ය ඵලය දෙව්ලොවදී විඳිනකොට මොකද වෙන්නේ? ඒ දිව්‍ය පුත්‍රයා සතුටු වෙන්නේ පුණ්‍ය ඵලයෙන් සතුටු වෙනවා. දැන් අපිත් පුණ්‍ය ඵලයෙන් සතුටු වෙනවා. මේක හරි ලස්සන දෙයක්. අද අපි පින් කරමින් කරන කර්මයෙන් සතුටු වෙනවා. හැබැයි ඒ කර්මයෙන්ම නැති වුණාට අතීතයේ පින්නතුනේ අපි කරපු කර්මවල විපාකයෙන් අද සතුටු වෙනවා. හැබැයි මේ විපාක විඳින්න අතීතයේ කළ කර්මය අපි දන්නේ. අද කරන කර්මවල අනාගතේ අපි කොහොම සැපතක් ලබනවද කියලා අපි දන්නේ. ධර්මයට අනුව කල්පනා කරන වෙලෙන්ට අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් පින්නතුනේ ඒ සැපත මෙහිමයි කියලා විඳලා නැහැ. හැබැයි දෙව්ලොව ගියපු දෙවියෝ වඩාත් සතුටු වෙනවා කියනවා. ඒ කොහොමද? තමන් අද සැපතක් විඳිනවා නම් ඒ සැපතත් විඳින ගමන් අතීතයේ කළ කර්මයක් ඒ දෙවියා දකිනවා. අන්න ඒ නිසා තමයි සුගතියේගේ දෙවියෝ ඊටාම සතුටු වෙන්නේ. ඒක ඒ දෙවියන්ගේ 이르දියක්. ඒකේ දෙවියන්ගේ 이르දියක්. එතකොට මේ ආදී වශයෙන් පින්නතුනේ ලෝකේ නානාවිධ වූ 이르දීන් තියෙනවා. නානාවිධ 이르දීන් තියෙනවා. ඒ 이르දීන් අපිට 이르දීන් හැටියට තේරෙන්නෙත් නැහැ. වැටහෙන්නෙත් නැහැ. අපි ඒ තරම් ඒ ගැන සලකන්නෙත් නැහැ. අපි 이르දීන් කියලා හිතන්නේ පින්නතුනේ මේ මාවතේ මේ කුසල් මාවත සපුරාගෙන යන ගමනේ නානාවිධ 이르දි ප්‍රාතිහාරයන් පානවනේ. අන්න ඒ 이르දි ප්‍රාතිහාරයන් තමයි අපි 이르දීන් කියව ගමන් පින්නතුනේ අරමුණු කරන්නේ. ධානාදී උපද්දවාගෙන පින්නතුනේ පංච අභිඥා ආදී උපද්දවාගෙන ආකාශයෙන් යන්නේක මේ මහ පොළොවේ කිමිදෙන එක මහ පර්වත සිසාරා විනිවිද වඩින එක ඊළඟට පින්නතුනේ මේ ආකාශයේ ඉඳලා පාන නානා විදිහට අපි හිතන්නේ 이르දීන් කියලා ඒ කාරණා ටික. ඇත්තෙන්ම ඒවත් 이르දි තමයි. එතකොට ඒකට කියනවා ඒකයි කිව්වේ මේවා 이르දි කියලා විශේෂ භාවයට පමුණුවනවා. එතකොට මේ සතර 이르දි මේ 이르දි මේක තමයි 이르දියේ ස්වභාවය. 이르දිය කියන්නේ මේකට. එතකොට 이르දි පාද කියන්නේ 이르දි පාද කියලා කියන්නේ මෙකී 이르දීන් උපද්දවා ගැනීම පිණිස. මේ කියන්නේ කුරුල්ලෙකුට ඉගිලීම පිණිසවත් එහෙම එකකට නෙමෙයි. ඒවා උත්පත්ති වශයෙන් ලැබෙන ඒ සත්වයන්ගේ 이르දීන්නේ. මෙතන කියන්නේ මේ ආකාශයෙන් ගමන් කිරීම මහ පොළොවේ කිමිදීම ආදී වූ නානාවිධ 이르දි ප්‍රාතිහාරයන් තියෙනවානේ. ඒ 이르දි ප්‍රාතිහාරයන් වගේම යම් ශ්‍රාවකෙක් මේ කාම ලෝකයේ ඉඳලා කාම එහෙමත් නැත්නම් මේ සසරේ පෘථග්ජන භාවය ඉක්මවා පින්නතුනේ ආර්ය භූමියටපත් වෙනවා නම් ඒ ආර්ය භූමියට පත්වීම තමයි පින්නතුනේ මේ ශාසනයේ උත්තම වූ විශේෂ භාවයට පැමිණීම 이르දි වීම කියලා කියන්නේ. පෘථග්ජන භාවයේ ඉක්මවා ආර්ය භාවයට පත්වීම තමයි 이르දි වීම කියලා කියන්නේ මේ ශාසනයේ සැබවින්ම. එතකොට අර 이르දි ප්‍රාතිහාර්ය පෑමට වේවා පෘථග්ජන භාවයේ ඉක්මවා ආර්ය භූමියට පත්වීම පිණිස වේවා මෙකී විශේෂයන්ට මෙකී 이르දීන්ට පත්වීම පිණිස පාදක වන ධර්මයන්ට කියනවා පින්නතුනේ 이르දි පාද කියලා. 이르දි වීමට විශේෂයට පැමිණීමට
යම් ධර්මයක්ද පාදක වන්නේ ඒ පාදක වන ධර්මයට කියනවා පින්නතුනේ 이르දිපාද ධර්ම කියලා. 이르දිපාද. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ පින්නතුනේ මේ 이르දිපාදයන් පින්නතුනේ භාවිත කිරීම සැබවින්ම ආර්ය භාවයට පත්වීම පිණිස පුහුණු කළ යුතුයි. මේ 이르දිපාද අපි වඩන්න ඕනේ එහෙනම් 이르දීන් උපද්දව ගන්න කියලා හිතන්න එපා. ඒ කියන්නේ අර 이르දි ප්‍රාතිහාර්ය පාන්න කියලා හිතන්න එපා. එහෙමත් නැත්නම් මේ 이르දීන් උපකාර වෙන්නේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පමණයි කියලා හිතන්නත් එපා. මේකේ පින්නොත්නි ප්‍රාතිහාර්ය පාන ආකාර කීපයක් තියෙනවානේ. එකක් තමයි පින්නොතුනේ 이르දි ප්‍රාතිහාර්ය. ඔය ඉහත කිව්ව ආකාශයෙන් යන එක මහ පොළොවේ කිමිදෙන එක ආදී දේවල්. ඒකත් ප්‍රාතිහාර්යයක් තමයි. ඒකත් ප්‍රාතිහාර්යයක්. ඒනුත් මේ ශාසන ප්‍රතිපදාවට පැහැදිලා පැමිණිච්ච අය ඉන්නවා. එසේ වුවත් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ 이르දි ප්‍රාතිහාර්ය කියන එක ඊතරම් අගය කළ දෙයක් නෙවෙයි. මොකද 이르දි ප්‍රාතිහාර්ය පානවා කියන එක සසර දුක් නිමා නොකළ තමන්ගේ නිවීමක් සකසාගත්තු නැති කෙනෙකුට උනත් පින්නතුනේ ධානය උපද්දව ගැනීමෙන් කරන්න පුළුවන්. හැබැයි ඒ ධානයන් නැවතත් කෙලෙසුන්ගෙන් කිලුටු වීම හේතුවෙන් ධානය අහිමි වීමත් එක්ක පින්නතුනේ 이르දීන් ටිකක් නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ 이르දීන් කෙරෙහි පවතිනා වූ తত্ত্বය පින්වත්නි අස්තිරයි. 이르දි ප්‍රාතිහාර්යයන් කෙරෙහි. තවත් දෙයක්. ලෝකේ 이르දි ප්‍රාතිහාර්යයන් පාලා පින්නතුනේ කෙනෙක්ව පැහැදෙව්වොත් එහෙම සමහර කෙනෙකුට පින්නතුනේ ඒ 이르දි ප්‍රාතිහාර්යයන් පාන අය අතර තරංගයක් ඇති වෙන්න පුළුවන්. ඒ උතුමන් අතර නැතත් පින්නතුනේ ශ්‍රාවකයන් අතර අනුගාමිකයන් අතර හරි ඇති වෙන්න පුළුවන්. අපේ ශාස්ත්‍රූවරයා තමයි හොඳටම 이르දි ප්‍රාතිහාර්ය පාන්නේ කියලා පිරිසක් පින්නතුනේ මේ කාරණේ සමාජගත කරන්න පුළුවන්. එතකොට අනික් පිරිස කියන්න පුළුවන් නෑ ඔයාලගේ ශාස්ත්‍රූවරයා මොන 이르දි ප්‍රාතිහාර්යයක්ද පාන්නේ? අපේ ශාස්ත්‍රූවරයා තමයි හරියටම ඊටාම අගනා විදිහට 이르දි ප්‍රාතිහාර්ය පාන්නේ කියලා එහෙම ඊතන වාදයක් පැටලෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ 이르දි ප්‍රාතිහාර්ය පානවා කියන එක ඊටාම අගනා දෙයක් හැටියට දේශනා කරේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නොඑක් විට 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ කියලා ශ්‍රාවකයන්ට කියපු ආරක් තියෙනවා. තමන් වහන්සේ පින්නතුනේ තීර්ථක දමනාදීට පින්නතුනේ 이르දි ප්‍රාතිහාර්ය පෑවස්තත් බුද්ධ ජීවිතේ නැතුව නෙමෙයි. බුද්ධ ජීවිතේ නැතුව නෙමෙයි. ඊළඟ ප්‍රාතිහාර්යයක් තියෙනවා පින්නතුනේ. ඒ ප්‍රාතිහාර්ය තමයි පින්නත්නි ආදේශනා ප්‍රාතිහාර්ය. ආදේශනා ප්‍රාතිහාර්ය. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ මොකද්ද? නුඹේ සිතේ මෙන්න මේ වෙලාවේ පවතින්නේ මෙන්න මෙහෙම සිතුවිල්ලක් කියලා අර සිත දිහා බලාගෙන පින්නතුනේ හිතන දේවල් කියනවා. මේක යම් කිසි විදිහකින් පින්නතුනේ නිමිති කියනවා වගේ දෙයක්. අනුන්ගේ සිත දැකලා කියන ගතියක්. ඒ කියන එකත් පින්නතුනේ අර 이르දි ප්‍රාතිහාර්ය පෑවා වගේම මිනිසුන් විශ්මයටපත් කිරීමෙන් පින්නතුනේ ලබා ගන්නා වූ ප්‍රසාදයක්. ඒ කෙරෙහි මිනිසු පැහැදුනාම ඒ පැහැදෙන්නේ පින්නතුනේ කාරණා අවබෝධ වීමෙන් නෙවෙයි විශ්මයටපත් වීමෙන් පුදුම වීමෙන් ඒ ශ්‍රාවකයෝ ඒ පුද්ගලයෝ එතකොට දුක් කෙලවර කිරීම පිණිස පින්නතුනේ හිත යොමු කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. බුදුදහම ඊටාම අගනා ප්‍රාතිහාර්ය හැටියට බුදුහාමුදුරු දේශනා කරන්නේ පින්නතුනේ අනුශාසනා ප්‍රාතිහාර්ය. ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ මොකද්ද? මේ කරන ධර්ම දේශනාව. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද්දා වූ මේ අනුත්තර ධර්ම චක්‍රය ලෝකයාට කාරණා අවබෝධ කරලමින් මේ සසර පවතින තත්වයේ දේශනා කරමින් නිවනේ පවතිනා වූ ශාන්ත ප්‍රණීත භාවයේ විස්තර කරමින් විවරණ කරමින් ලෝකයාට මේ සසරින් නික්මීම පිණිස පාර කියලා දෙනවා නම් නිවන අවබෝධ කර ගැනීම පිණිස පින්නතුනේ හිත පිහිටුවනවා නම් යොමු කරනවා නම්
අන්න ඒක ප්‍රාතිහාරයක් පින්නතුනේ. ඒ ප්‍රාතිහාරයට කියනවා අනුශාසනා ප්‍රාතිහාරය කියලා. බුදුරජාණන් වහන්සේ ඒ අනුශාසනා ප්‍රාතිහාරය තමයි මේ ලෝකේ හරියට අගය කළ ප්‍රාතිහාරය. නමුත් මේ ධර්ම මාවතේ යන උතුමන්ට 이르දීන් උපදිනවා කියන එක, 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් වෙනවා කියන එක සිද්ධ වෙනවා. නමුත් අපි ශාසනයේ මේ 이르දිපාද වැඩි යුත්තේ ඒකී 이르දි ප්‍රාතිහාර්ය පාන්න නෙමෙයි. දුක් කෙලවර කිරීම පිණිසයි. දුක් කෙලවර කිරීම පිණිස මේ 이르දිපාද ධර්මයන් යමෙක් වඩනවා නම් ඒ වඩනකොට පින්නතුනේ එවන් ශ්‍රාවකයෙකුට 이르දි ප්‍රාතිහාර්ය පාන්නත් පුළුවන්. එතකොට 이르දි ප්‍රාතිහාර්ය පෑ පමණින් ජරා මරණ දුක් කෙලවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ මොන 이르දීන් පෑවත් වැඩන්නේ ජරා මරණ කෙලවර වෙලා නැත්තම්. ජරා මරණ කෙලවර කර ගැනීම පිණිසයි බුද්ධ ශාසනයක පින්නතුනේ මේ 이르දිපාද ධර්මයන් වැඩි යුතු වන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා කීපයක් කෙරෙහි පින්නතුනේ මේ 이르දිපාද ධර්මයන් වඩන්න ඕන. කාරණා පහක්. පළවෙනි එක, මේ ලෝකයේ අවබෝධ කරගත යුතු ධර්ම තියෙනවා. අභිඤ්ඤේයසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. අවබෝධ කරගත යුතු දේවල් තියෙනවා. ඒ අවබෝධ කරගත යුතු දේවල් අවබෝධ කර ගැනීම පිණිස පින්නතුනේ 이르දිපාද වඩන්න ඕන. ඔන්න පළවෙනි එක. මොනවද අවබෝධ කරගත යුතු ධර්ම? පින්වත්නි, ස්කන්ධ ධාතු ආයතන ආදී පිළිබඳව පින්නතුනේ අවබෝධ කරගන්න ඕන. ඊළඟට පින්නතුනේ මග මේකයි නොමග මේකයි, කුසලයේ මේකයි අකුසලයේ මේකයි, මේ හැමදේම තේරුම් ගන්න ඕන. අභිඥා කියන්නේ ගැඹුරින් තේරුම් ගත යුතු දේවල්. ඒ ගැඹුරින් තේරුම් ගත යුතු දේවල් ගැඹුරින් අවබෝධ කර ගැනීමට, තේරුම් ගැනීමට, දැන ගැනීමට කැමැත්තක් ඇති වෙන්න ඕන. ඒක තමයි ඡන්ද ඉද්ධිපාදේ. ඒ දැන ගැනීම පිණිස කළ යුතු දේවල් කරන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්මයේ නුවණැත්තන්ගෙන් විමසීමෙන්, සැකතැන් දුරු කර ගැනීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් ආදී වශයෙන් ඒ සඳහා කළ යුත්තක් කරන්නට ඕන උත්සාහයෙන් එකී උවමනාවෙන් කිරීම තමයි විරිය 이르දිපාදේ බවට පත් වෙන්නේ. අනේ මේවා දැනගෙන මොනවා කරන්නද, මේවා දැනගත්තට වැඩක් නැහැ, මීට වඩා හොඳයි, හරි හම්බ කරගන්නට පුළුවන් ශාස්ත්‍රයක් දැනගන්නවා කියලා මේ හිත ඒ අතට මේ අතට ඇදෙන්න පුළුවන්. ඒ ඇදෙනොත් එහෙම අර ගැඹුරු කාරණාවන් දැන ගැනීම පිණිස වූ මේ සිත ගිලිහිලා යනවා. ඒ උත්සාහයේ වීරය එතන අත්හැරිලා යනවා. ඒ නිසා විසිරෙන සිත පින්නතුනේ මේ කාරණාවන් දැනගන්නටම ඕනෑ කියලා දැඩි වෙන්න ඕන, පිහිටන්න ඕන, එක් වෙන්න ඕන. අන්න ඒක තමයි චිත්ත 이르දිපාදය කියලා කියන්නේ. එතනදී ඊළඟට පින්නතුනේ ඒ කාරණාවන් දැන ගැනීම පිණිස පින්නතුනේ ප්‍රඥාව වෙහෙසන්න ඕන, නුවණ ක්‍රියාත්මක කරන්න ඕන. අහන ධර්මයේ හොඳට තේරුම් ගන්න අපි නුවණ පින්නතුනේ මෙහෙවන්න ඕන. ඒක තමයි පින්නතුනේ මෙතන විමංශා 이르දිපාදය කියලා කියන්නේ. එතකොට මෙතන පින්නතුනේ ඡන්ද විරිය චිත්ත විමංශා කියන කාරණේදී මේ විරිය 이르දිපාදය මෙතන තියෙන කුසල ඡන්දයක්. ඡන්ද කියලා කියන්නේ කුසල ඡන්දයක්. කාම ඡන්දේ නෙමෙයි. කාම ඡන්දේ කාමයට තියෙන ආසාවනේ. මෙතන කියන්නේ කුසලයට තියෙන කැමැත්ත. ඒක කුසල ඡන්දයක්. එතකොට මේ කුසල ඡන්දේ කාම ඡන්දයක් වෙන්නේ නැහැ පින්වත්නි. මෙතන තියෙන කත්තු කම්මිතාවේ යමක් කරන්න තිබෙන්නා වූ කැමැත්ත. එහෙමත් නැත්නම් කුසලයට තියෙන කැමැත්ත. කුසල ඡන්දේ. කත්තු කම්මිතාවේ හෝ කුසල කම්මිතා. ඒ කියන්නේ කුසල ඡන්දයයි එහෙමත් නැත්නම් යමක් කරන්න තියෙන කැමැත්ත, ඒවා කාම ඡන්දේ බවට පත් වෙන්නේ නැහැ. ඒතකොට මෙතන ඡන්ද කියලා කියන පින්නදී කුසල ඡන්දේ. ඒ කැමැත්ත, ඒ කුසලයට කැමැත්ත ඇති වෙන්න ඕන, කුසලයේ සපුරන්න කැමැත්ත ඇති වෙන්න ඕන. ඒකට වීරිය තියෙන්න ඕන, විරිය 이르දිපාදේ. ඒ විරිය 이르දිපාදේම තමයි ආරෂ්ඨාංග මාර්ගයේදී සම්මා වායාම බවට පත් වෙන්නේ. ඒ විරිය 이르දිපාදේම තමයි පින්නතුනේ විරිය සම්බොජ්ජංගයේ හැටියට ධම්ම පින්වත්නි බොජ්ජංග ධර්මවලපත් වෙන්නේ. ඒ විරිය කියන 이르දිපාදේම තමයි විරිය ඉන්ද්‍රිය හැටියට වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මවල, බල ධර්මවල විරිය බලය හැටියට වැඩෙන්නේ. ඒ වගේම ඒ කියන 이르දිපාදේම තමයි පින්නතුනේ
මහා සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නන්නේ ආතාපී කියලා. කෙලස් තවන වීරය කියලා කියන්නේ ඒකම තමයි. ඒකම තමයි. සතර සම්‍යක් ප්‍රධාන වීරවල දේශනා වෙන්නේ ඒකම තමයි. එතකොට බලන්න මේ නෛර්යානික ධර්මයක මේ සියල්ල එකට වැඩෙනවා. මේ සියල්ල එකට වැඩෙනවා. ඊළඟට පින්වත්නි ඒ සඳහා තියෙන්න ඕන පින්නතුනේ මොකද්ද? විමංශා නුවණ. ඒ නුවණ ඒ ප්‍රඥාව ඒකම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය වෙන්නේ, ප්‍රඥා බලය වෙන්නේ. සම්පජාන කියලා මහා සතිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ ධම්ම විචය සම්බොජ්ජංගේ කියලා පින්නතුනේ සම්බොජ්ජංග ධර්මවල කියන්නේ ඒ කාරණාමයි. ඒ නිසා දුක් කෙලවර කර ගැනීම පිණිස බුද්ධ ශාසනයක දෙන ශ්‍රාවකයා ඉර්ධිපාද වඩන්න ඕන පළවෙනි කාරණේ තමයි අවබෝධ කළ යුතු ධර්මයන් ගැඹුරින් අවබෝධ කර ගැනීම පිණිස මේ සතර ඉර්ධිපාද ධර්මයෝ වැඩිය යුතුයි. ඊළඟට පින්නතුනේ තව දෙයක් තියෙනවා. චතුරාර්ය සත්‍යයක් තියෙනවානේ. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා මේ ආර්ය සත්‍ය හතරක් තියෙනවා. එයින් පළවෙනි ආර්ය සත්‍යයේ පින්නතුනේ දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය කියන්නේ දුක. දුක පිළිබඳව අපි කල යුතු මොකද්ද? දුක කියන එක විශේෂයි අපි කල යුත්තේ. ඒ කල යුත්තේ තමයි දුක කියන එක පින්නතුනේ පිරිසිඳ දැන ගැනීමට තිබෙන කාරණයක්. ඒකට කියනවා පරිඤ්ඤයං. දුක කියලා කියන්නේ පිරිසිඳ දැන ගැනීම පිණිස තියෙන දෙයක්. එතකොට ඒ පිරිසිඳ දැනගත යුතු වූ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස පින්නතුනේ ඉර්ධිපාද වඩන්න කියනවා. ඒ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස. මේ කියන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනිම ආර්ය සත්‍යය මනාව පිරිසිඳ දැන ගැනීම පිණිස. පළවෙනි ආර්ය සත්‍යය පිරිසිඳ දැන ගැනීම පිණිස මේ සතර ඉර්ධිපාද ධර්මය වඩන්න කියනවා. ඒකට කැමැත්ත ඇති කරගන්න ඕන. ඒ සඳහා පින්නතුනේ වීරිය කරන්න ඕන. ඒ සඳහා පින්නතුනේ හිත එකඟ කරගන්න ඕන. හිත ඒ කෙරෙහිම එකතු කරගන්න ඕන. ඒ වගේම ඒ කාරණාවන් පිරිසිඳ දැන ගැනීම පිණිස නුවණ මෙහෙවා ප්‍රඥාව මෙහෙවා කළ යුත්තේ කරන්න ඕන. ඔන්න දෙවෙනි කාරණේ. එතකොට අවබෝධ කරගත යුතු ගැඹුරු කාරණාවන් අවබෝධ කර ගැනීමට අපි ඉර්ධිපාද වඩන්න ඕන. මේ පළවෙනි එක. දෙක, පිරිසිඳ දැන ගැනීම පිණිස පිරිසිඳ දැනගත යුතු දේවල්. පිරිසිඳ දැනගත යුතු දේවල් පිරිසිඳ දැන ගැනීම පිණිස පින්නතුනේ අපි ඉර්ධිපාද ධර්මය වඩන්න ඕන. තුන්වෙනි කාරණය. චතුරාර්ය සත්‍ය දෙවනුව තියෙන්නේ දුක්ඛ සමුදයාර්ය සත්‍ය. දුක හටගන්නා වූ මාර්ගය. එහිදී අපි කළ යුතු කුමක්ද? එතන කරන්න තියෙන්නේ පින්වත්නි දුක ඇතිවන මාර්ගය ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළ යුතු. ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අපි සතර ඉර්ධිපාද ධර්මය වැඩිය යුතුයි. දෙවෙනි ආර්ය සත්‍යය සම්පූර්ණ කළ යුතුයි. එතකොට ඒ ප්‍රහාණය කළ යුත්ත තේරුම් ගැනීම ඒකට කියව සත්‍ය ඥානෙ. ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කිරීමට කටයුතු කිරීම පින්වත්නි කෘත්‍ය ඥානය. ඒ කළ යුත්ත කරලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රහාණය කළ යුත්ත මම ප්‍රහාණය කරලා ඉවරයි කියලා නිගමනයට පැමිණීම කෘතඥාන. දැන් ඔබට තේරෙනව ඇතිනේ පින්වත්නි. සත්‍ය ඥානෙ පින්වත්නි පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය. එය පිරිසිඳ දැනගත යුත්තක්.
එය පිරිසිඳ පින්වත්නි දැනගත යුත්තේ මොකද්ද? පිරිසිඳ දැනගත යුත්තේ කුමක්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී දේවල්. එය දැන ගැනීම සත්‍ය ඥානය. එය පිරිසිඳ දැන ගැනීමට කල යුත්තේ කරන එක කෘත්‍ය ඥානයයි. පිරිසිඳ දැනගත්තා කියලා පින්වත්නි නිගමනයට පැමිණීම කෘතඥානයයි. දෙවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුකට හේතුව මේකයි කියලා දැන ගැනීම සත්‍ය ඥානයයි. එහෙමනම් මේ ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කිරීම කෘත්‍ය ඥානයයි. ප්‍රහාණය කළා ඒ දුක්ඛ සමුදය මං නිරෝධ කළා කියලා තේරුම් ගන්නවා. නිගමනයකට එනවා. ඔන්න පින්වත්නි කෘතඥානය. කෘතඥානය. ඒ සඳහා ඉරිදිපාද වඩන්න ඕන. ඊළඟ එක චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි සත්‍යය තමයි පින්නතුනේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. දුක්ඛ නිරෝධය. මේ කියන්නේ නිවන. ඒ දුක්ඛ නිරෝධය විශේෂ කුමක් කළ යුතුද? සච්චිකාතබ්බං සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධය කියන්නේ සාක්ෂාත් කළ යුත්තක් පින්වත්නි. එතකොට දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් කළ යුත්තක් නම් ඒ සාක්ෂාත් කළ යුත්ත පිළිබඳව දැනීම සත්‍ය ඥානයයි. සාක්ෂාත් කිරීම පිණිස කළ යුත්ත කිරීම කෘත්‍ය ඥානයයි. ඒ නිර්වාණ ධර්මයේ මං සාක්ෂාත් කළා කියලා නිගමනයට පැමිණීම කෘතඥානයයි. ඒ සඳහා අපි පින්නතුනේ මේ කියන ඉරිදිපාද ධර්මයේ වඩන්න ඕන. ඊළඟට චතුරාර්ය සත්‍යයේ අන්තිම කාරණේ තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. ඒ දුක් නිරුද්ධ වේවා කියලා පැතූ පමණින් දුක් නිරුද්ධ වෙන්නේ නැහැ. අනේ මේ දුකෙන් මං නිදහස් වේවා කියලා හිතූ පැතූ මාත්‍රයෙන් මේ දුක් කෙලවර වෙලා නිදහස් වෙලා යන්නේ නැහැ. එහෙනම් ඒ දුක්ඛ නිරෝධයට පින්නතුනේ දුක්ඛ සමුදයෙහි හේතු නැති කරන්න ඕන. ඒ හේතු නැති කරන්නට නම් වැඩි යුත්තක් කළ යුත්තක් තියෙනවා. මොනවද? ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියන්නේ ඒකයි. දුක්ඛ නිරෝධය කරන්නා වූ මාර්ගය. එහි කුමක් කළ යුතුද? භාවේ තබ්බං වැඩි යුතුයි. වැඩි යුතුයි පින්නතුනි. එකී වැඩිය යුතු ධර්මයන්ගේ වැඩිම පිණිස ඉර්ධිපාද වැඩිය යුතුයි. වැඩිය යුත්තේ කුමක්දයි දැනීම සත්‍ය ඥානයයි. එය වැඩිම කෘත්‍ය ඥානයයි. එය වඩලා අවසන් කළා කියලා නිගමනයට පැමිණෙන අවස්ථාව කෘතඥානයයි. පින්වත්නි එක් ආර්ය සත්‍යයේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන විදිහට බෙදුනම ආර්ය සත්‍ය හතර තුන් ආකාරයේ බැගින් වැඩි වුණහම 12 ආකාරයි. අන්න ඒ 12 ආකාරයේ තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඔබට මතක ඇති පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං. ත්‍රිපරිවර්තං ත්‍රිපරිවෘතේ කියන්නේ සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘතඥානෙ. මේ ත්‍රිපරිවෘතව ද්වාදසාකාරං ආකාර 12කට මේ ආර්ය සත්‍යයන් හතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. එසේ අවබෝධ කළාට පස්සේ තමයි කියනවා මම සම්මා සම්බුද්ධයි කියලා මේ ලෝකේ ඉස්සරහ කිව්වේ. එතෙක් කිව්වේ නෑ. එතෙක් කිව්වේ නෑ. දැන් එහෙනම් ඔබට පේනවා නේද පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ කුමක් සඳහාද මේ බුද්ධ ශාසනය ඉර්ධිපාද වැඩිය යුත්තේ? ඉර්ධි ප්‍රාතිහාර්ය පෑමටම නෙමෙයි. ඉර්ධි ප්‍රාතිහාර්ය පෑවත් ජරා මරණ දුක් කෙලවර වෙන්නේ නැහෙනි. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ ඉර්ධිපාදයන් වැඩි යුත්තේ මොකටද? ගැඹුරින් දැනගත යුතු දේවල් දැන ගැනීමට ඉර්ධිපාද වැඩි යුතුයි. පිරිසිඳ දැකිය යුතු වූ චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය පිරිසිඳ දැන ගැනීමට සතර ඉර්ධිපාද වැඩි යුතුයි.
ඊළඟට පින්නතුනේ දෙවනි ආර්ය සත්‍ය වෙච්ච දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුත්තයි. ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කිරීම පිණිස 이르දිපාද වැඩි යුතුයි. තුන්වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධයයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය නිවන සාක්ෂාත් කිරීම පිණිස 이르දිපාද වැඩි යුතුයි. එය පින්වත්නි සාක්ෂාත් කිරීමට නම් වැඩි යුත්තක් තියෙනවා. එය වැඩි යුතුයි. එය වැඩිවීමට නම් 이르දිපාද වැඩි යුතුයි. මෙන්න මේ විදිහට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ එදා මේ ත්‍රිපරිවෘතව ද්වාදසාකාරව පින්වත්නි මේ ආර්ය සත්‍ය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි තැනක දේශනා කරනවා මහණෙනි මම යම් කාලයක සතර 이르දිපාද වැඩුවද බොහෝ කොට වැඩුවද එසේ වැඩූ මම ආර්ය සත්‍ය අවබෝධ කරලා සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙ හැම ප්‍රකාශ කළයි කිව්වා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්නතුනේ 이르දිපාද වැඩිීමේ අරමුණ එසේ විය යුතුයි. එය ජරා මරණ කෙලවර කිරීම පිණිස විය යුතුයි. පින්වත්නි ඒ 이르දිපාද ඒ කියන සතර 이르දිපාද ධර්මයන් වඩන කෙනෙකුට ඒ සතර 이르දිපාද ධර්මයන් වඩන කෙනෙකුට නානාවිද 이르දීන් පාන්නටත් අප්‍රමාණව පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ මුගලන් මහා 이르දිමතෙක් ඒ වෙන දෙයක් නිසා නෙවෙයි 이르දිපාද ධර්මයන් මහණෙනි වැඩු නිසා කිව්වා. 이르දිපාද ධර්මයන් වැඩු නිසා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක දවසක් පින්නතුනේ වැඩ ඉන්නකොට උන්වහන්සේට හිතෙනවා අනේ මේ ලෝකේ පාලකයන්ට මිනිස්සුන්ව නසන්නෙත් නැතුව නසවන්නෙත් නැතුව ඒ කියන්නේ අනුන් ලවා කරවන්නෙත් නැතුව විනාශ කරන්නෙත් නැතුව විනාශ කරවන්නෙත් නැතිව අනුන්ට හානි කරන්නෙත් නැතිව හානි කරවන්නෙත් නැතිව ධාර්මිකව මේ ලෝකේ රට පාලනය කරන්න බැරිද? මේ බුදුහාමුදුරුවන්ට වෘක්ෂ මූලේ ඉන්නකොට පහළ වෙච්ච සිටිවිල්ලක්. මේ මිනිස්සු දුකට පීඩාවට විපතටපත් වෙලා ඉතින් බුදුහාමුදුරන්ට හිතුණා මේ ලෝකේ පාලකයන්ට මිනිසුන්ට දුක් දෙන්නේ නැතුව පීඩා කරන්නේ නැතිව පීඩා කරවන්නෙත් නැතිව නසන්නෙත් නැතිව නසවන්නෙත් නැතිව එහෙම මේ ලෝකේ පාලනය කරන්න බැයිද කියලා සිතවිල්ලක් පහළ වුණා. ලෝකෙට තියෙන අනුකම්පාව නිසාම කරුණාව නිසාම එදා මේ සිතවිල්ලේ නිමේෂයෙන් දැක්ක මාරයා. මාරයා පින්නතුන හැම වෙලාවකදීම බලන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මාවතින් අයින් කරන්න. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේත් මාරයාගේ වසඟෙන් නිදහස් වෙලා ආධිපත්‍යයෙන් ගැලවිලා බොහෝ දෙනාව ඒ මාරයාගේ ආධිපත්‍යයෙන් ගලවනවා. මාරයාගේ වසඟෙන් මුදනවා. එතකොට මාරයාගේ බලය පිරිහෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ව ඒ උන්වහන්සේගේ මාවතෙන් අයින් කරන්න මාරයට ලොකු වමනාවක් තිබුණා. හැම වෙලාවකම ඊට අවකාශ බැලුවා. ඊට ඉඩ ප්‍රස්තාව හෙව්වා. දැන් මේ සිටිවිල්ල එදා ඒ මාරයා දැක්කා. දැකපු ගමන් මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සුගතයන් වහන්සේ පුළුවන් මේ ලෝකේ පාලකයන්ට මේ මිනිස්සුන්ව නසන්න නැතුව විනාශ කරන්න නැතුව අපරාධ කරන්න නැතුව පාලනය කරන්න පුළුවන්. සුගතයන් වහන්සේ මේක ඔබ වහන්සේට කරන්න පුළුවන් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍ය පැත්තක තියලා රජ කෙනෙක්ගේ කෘත්‍ය පටන් ගයි කියලා. පින්වත්නි ඔබ වහන්සේට ඕක කරන්න පුළුවන් කිව්වා. මේ ලෝකය ධාර්මිකව විනාශ කරන්න නැතුව පීඩා කරන්න නැතුව ඔබ වහන්සේට පුළුවන් කිව්වා මේක පාලනය කරන්න. බලන්නකෝ කාටද කියන්නේ බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ මාරයාගෙන් අහනවා පාපී මාරය මට එහෙම කරන්න පුළුවන් කියලා කියන්න මං ගැන නුඹ මොනවද දන්නේ කියලා ඇහුවා. මට එහෙම පාලනය කරන්න පුළුවන් කියන්න මං ගැන නුඹ මොනවද දන්නේ? ඇයි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කොච්චරනම් හොඳට සතර ඉරිදිපාද ධර්ම වැඩුවද කියලා ඇහුවා.
ඔබ වහන්සේ කියන්නේ බොහෝම හොඳට සතර ඉරිදිපාද ධර්ම වඩපු කෙනෙක්. අතිශයින්ම සතර ඉරිදිපාද ධර්ම වඩපු කෙනෙක් ඔබ වහන්සේ කියන්නේ. ඉතින් ඔබ වහන්සේ වගේ උත්තමයෙක් සතර ඉරිදිපාද වඩපු බොහෝ කොට වඩපු ඔබ වහන්සේ වගේ උත්තමයෙක් හිමාලය පර්වතයේ දිහා බලලා මේ හිමාලය පර්වතයේ රත්තරන් වේවා කියලා හිතුවොත් එහෙම සුගතයන් වහන්සේ ඒක රත්තරන් වෙනවයි කිව්වා. ඒ තරම්ම 이르දියක්. ඒක රත්තරන් වෙනවයි කිව්වා. පුළුවන් කිව්වා. අයබදුවත් ගන්න නැතුව කරන්න පුළුවන් නේ. ඇයි හිමාලයේ පර්වතයේ දිහා බලලා මේක රත්තරන් වේවා කියලා හිතපුවාම ඒක රත්තරන් වෙනවා නම්. හැබැයි බුදුහාමුදුරේ ඒ වෙලාවේ මාරයට වදාළේ පුදුම දෙයක්. පාපී මාරය ඕක ගිහිල්ලා කියන්න කිව්වා වෙන කාට හරි. පාපී මාරය මේ ලෝකේ එක මිනිස්සෙක් ගත්තත් මේ ලෝකේ එක මිනිස්සෙක් ගත්තත් ඒ එක මිනිස්සයාට හිමාලයේ පර්වතය නෙවෙයි හිමාලය පර්වතය වගේ දෙකක් රත්තරන් වුණත් එක මිනිස්සෙක්ගේ හිතට මදි කිව්වා. බලන්නකො පින්නතුන බුදුහාඳුර වදාළදී මේ ලෝකේ තනි මිනිස්සෙකුගේ හිතට මදි කිව්වා හිමාලය නෙවෙයි හිමාලය වගේ දෙකක් රත්තරන් වුණත්. ඕක ගිහලා වෙන කාට හරි කියන්න කිව්වා. මම මේ කිව්වේ 이르දි ප්‍රාතිහාර්ය පාණයකේ පින්නත් මේ 이르දිපාද වඩපු උත්තමයෙකුගේ තියෙන ආනුභාව සම්පන්න භාවය ගැන. ඇතැම් උතුමන් වහන්සේලා මේ 이르දිපාද ධර්මයන්ගෙන් එකක් සම්පූර්ණත්වයටපත් වුණත් මේ 이르දිපාද ධර්මයන්ගෙන් එකක් සම්පූර්ණත්වයටපත් වුණත් පින්නතුනේ ඒ ශ්‍රාවකයා මේ බුද්ධ ශාසනයේම පින්නතුනේ අරහත් ඵලයටපත් වෙනවා. මේ බුද්ධ ශාසනයේම දුක් කෙලවර කරනවා. එක 이르දිපාදයක් සම්පූර්ණත්වයටපත් වුණත්. එතකොට හතරම ගැන කවර කතාවක්ද? කවර කතාවක්ද පින්නත්? ඇතැම් උතුමන් වහන්සේලා පින්නතුනේ ඡන්ද 이르දිපාදයෙන් දුක් කෙලවර කරනවා සසර ඉවර කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි පින්නතුනේ මේ ශාසනයේ වැඩ හිටිය රට්ටපාල කියලා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච භික්ෂුන් අතර අග්‍ර. උන්වහන්සේට පැවිදි වෙන්න සිත පහළ වුණාට පස්සේ පවුලේ හිටපු එකම දරුවා අම්මා තාත්තා දුන්නේ නැහැ. අම්මා තාත්තගෙන් අවසරයක් ලැබෙන්නේ නැතිකොට බැරිම තැන පින්නතුනේ මොකද කළේ? මම කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ පැවිදි වෙන්න දෙන්නේ නැත්තම් මම මෙතනම බඩගින්නේ මැරෙනවා කියලා ගෙමැද්ද මැද නිදාගත්තා. කිව්වා මොන විදිහකටවත් පින්නතුනේ නැගිටලා අනුභව කළේ නැහැ. ක්ලාන්තේ දැම්මා. ඒත් කෑවේ නැහැ පින්නතුනේ. එතකොට හිතන්නකො පැවිද්දට තියෙන කොච්චර කැමැත්තක්ද කියලා මේ කුසල් පුරන්න. ක්ලාන්ත වෙලා වැටුණා. ඒත් කෑවේ නැහැ. අන්තිමේදී යාළුවෝ ගෙන්නලා කිව්වා. ඒත් පින්නතුනේ කැමැත්තක් ඇරී නැහැ. අන්තිමේදී තින් මැරෙන එකට වඩා හොඳයිනේ පැවිදි වෙලා හරි ජීවත් වෙන එක කියලා හිතපු අම්මයි තාත්තයි පැවිදි කළා මේ දරුවව. අන්න ඊතරම් අධික කැමැත්තකින් ආපු රට්ටපාල මහරහතන් වහන්සේ පින්නතුනේ මේ ශාසනයේ පැවිදි වෙලා රහත් වුණා. ඒ නිසා උන්වහන්සේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලා අතර අග්‍රයි පින්නත්නි. අග්‍රයි. පස්සේනේ අහන්නේ එක රජ කෙනෙක් කෝරව්වේ කියන පින්නතුනේ ඇවිල්ලා අහනවා රට්ටපාල හාමුදුරුවනේ මට පුදුම දෙයක් හිතෙනවයි කිව්වා. මොකද්ද? හාමුදුරුවනේ මේ ලෝකේ සමහරු මහාන වෙන්නේ එක්ක තමන්ගේ කියලා ඉඳපු සියලු දෙනාම නැති වෙලා කාත් කවුරුත් නැති වෙච්ච අය මහාන වෙනවයි කිව්වා. මේ ලෝකේ මිනිස්සු හිතන විදිහ මේ පැවිද්ද ගැන. ලෝකේ දත් අදත් කවදත් සමහරු එහෙම හිතනවා. ඔබ වහන්සේ එහෙම කාත් කවුරුත් නැති කෙනෙකුත් නෙවෙයි කිව්වා. රජුරෝ කියනවා සාමුදුරුවනේ තවත් සමහරු මේ ලෝකේ මහාන වෙනවා තමන්ගේ කියලා මොකුත්ම දෙයක් නැති තැන, කණ්ඩ බොණ්ඩවත් නැති තැන. බලන්නකො මේ ලෝකේ දත් අදත් තියෙන මතේ සමහරු කියනවා මේ දුප්පත්කමට මහාන වෙනවයි කියලා. දුප්පත්කමට මහාන වෙනවයි කියලා. හැබැයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයටපත් වෙලා බුදුහාමුදුරුවන්ගේ පැවිද්ද එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පුතෙක් බවට පත් වෙලා බුදුහාමුදුරුවෝ පනවපු මේ චීවරයේ ගත දරා ගන්න ඒ මහා පූජනීය පින ලැබෙන්නේ දුප්පත්කම හින්දානම් ඒ දුප්පත්කමත් පින්නතුනේ වාසනාව වේවා. ඒ දුප්පත්කමත් වාසනාව වේවා. ඇයි
මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවන්ගේ පුතෙක් බවට පත් වෙන්න ඉඩ අවකාශ ඇදුනේ දුප්පත්කම හින්දානම් ඒ දුප්පත්කමත් කොච්චර උතුම්ද පින්නත් නේ. මේ ලෝකයේ මිනිස්සු අතේ මිටේ සල්ලි තිබුණාට කනේ කරේ ආභරණ තිබුණාට මිනිස්සු ඇවිලෙන ඇවිලිල්ල පින්නතුනේ පැවිදි වෙච්ච අපිට පේනවනේ. මේ ලෝකෙ මිනිස්සු පුදුම ගිනි ගැනිල්ලක් නේ පින්නතුනේ රෑ දවල් දෙකේ ගිනි ගන්නේ. ඒකෙන් නිදහස් වෙන්න ලැබුණේ දුප්පත්කම නිසා නම් ඒ දුප්පත්කමත් පින්නතුනේ වාසනාවක්. එතකොට පින්නත්නි ඔබ මේ රජුරෝ කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ යමක් කමක් නැති අයත් නෙමෙයි මහා ධනකු වේරෙක් කිව්වා. මහා ධනකු වේරෙක් ඔය රට්ටපාල හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ පින්නතුනේ දවසක් ගෙදරට ගෙන්න ගත්තා. ගෙදරට වැඩම කරවගෙන පින්නතුනේ මහා ධනයක් පින්නතුනේ ගේ මැද්දේ ගොඩ කළා තාත්තා. ඒ ධනය දැක්කම හරි ආපහු හැරිලා ඉන්න පුළුවන් කියලා. පැරණි බිරින්දෑවරුන්ටත් පින්නතුනේ රූපශ්‍රීයෙන් බොහෝම හොඳට ඇඳ පැළඳගෙන ඉන්න කිව්වා. පැවිදි වෙලා ආවට පස්සේ ගෙදර කිව්වා පුතේ මේ රූමත් බිරින්දෑවරු එක මෙච්චර ධනෙ තියෙනවා මේවා පරිහරණය කරගෙන ඉන්න කිව්වා. රට්ටපාල හාමුදුරුව වදාලා පියතුමනි මේවා ගිහිල්ලා ගඟේ දාන්න ඊට වඩා හොඳයි කිව්වා. මේවා ගිහිල්ලා ගඟේ දාන්නේ කිව්වා ඊට වඩා හොඳයි කිව්වා. පින්වත්නි ඒ තරම් අධික කැමැත්තකින් තමයි මේ ශාසන පිළිවෙත පුරාගෙන රහත් උනේ. ඒ නිසා ඡන්ද 이르දිපාදයේ මුල් කරගෙන රට්ටපාල හාමුදුරුව සංසාර දුක් ඉවර කළා. ඊළඟ 이르දිපාදයේ තමයි පින්නතුනේ විරිය 이르දිපාදය. මේ ශාසනයේ වැඩ හිටියා අරමන ලද වීරය ඇති භික්ෂූන් අතර අග්‍ර වෙච්ච සෝන කෝලිවිස මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ බලවත් උනේ වීරයයි. කැමැත්ත නැහැ කියන එක නෙමෙයි. නමුත් බලවත් වෙන්නේ වීරයයි. රට්ටපාල හාමුදුරන්ට වීරිය නැතුව නෙමෙයි. එතන බලවත් වෙන්නේ කැමැත්තයි. සෝන කෝලිවිස හාමුදුරෝ සෝන කියලා කියන්නේම රත්තරම් පාට ශරීරයක් තිබ්බ නිසා. කෝලිවිස කියන්නේ කෝටි ගණන් ධනෙ තිබිච්ච හින්දා. ඊතරම් ධනවතෙක් ගිහි කාලේ අම්මයි තාත්තයි කොච්චර උත්සාහ කළාද කිව්වොත් අපේ පුතාට ඇඳෙන්වත් බහින්න නැතුව ඉගෙන ගන්න පුළුවන් ශාස්ත්‍රයක් උගන්නම කිව්වා. මොනවා හරි උගන්නන්නම ඕන හින්දා. මොනවත් උගන්නන්න ඕන නැහැ. මොකද පරම්පරාවෙන් ධනෙ තියෙනවා. අමුතුවෙන් හරි හම්බ කරන්න ධනයක් ඕන නැහැ. නමුත් මේ ලෝකේ මොනවා හරි ශාස්ත්‍රයක් දන්නවා කියලා එකක් තියෙන්න එපැයි. ඒ හින්දා මොනවා හරි උගන්නමු. මෙච්චර සිව්මැලි සැපට හැදිච්ච පුතාට ඇඳෙන්වත් බහින්න නැතුව ඉගෙන ගන්න පුළුවන් ශාස්ත්‍රයක් උගන්නමු කියලා අන්තිමේදී දෙන්න කතා කරලා හොයාගත්තු තීරණය කරගත්තු ශාස්ත්‍රය තමයි පින්නතුනේ වීණා වාදනය. අන්තිමේදී පින්නතුනේ බුදුහාමුදුරුවෝ ඒ වීණා වාදනයේම තමයි සෝනකෝලිවිස හාමුදුරුවන්ට කර්මස්ථානයේ බවට පත් කළේ. ඔන්න බලන්න ශාස්ත්‍රුන් වහන්සේගේ පින්වත්නි තියෙන මඟ පෙන්වීම. අද බොහෝ ගුරුවරුන් ශිෂ්‍යයා දන්න තැනින් පටන් ගන්න සූදානම් නැහැ. ඒකට දන්නේ ගුරුවරයා දන්න තැනින් පටන් ගන්නවා. නෑ. ශිෂ්‍යයා දන්න තැනින් ගුරුවරයා පටන් ගන්න ඕන. එතකොට ඒ ගැන්වීමේ ක්‍රමවේදයේ සාර්ථකයි. ශිෂ්‍ය කේන්ද්‍රීය වෙන්න ඕන කියන්නේ අන්න එතනින්. නැතිව පින්නතුනේ මේ ලෝකේ ගුරුවරයා පින්නතුනේ අපේ වචනෙන් කිව්වොත් තුට්ටු දෙකකට දාලා ශිෂ්‍යයාට පන්තිය ඇතුලේ පින්නතුනේ නායකත්වය දෙනවා කියන එක නෙවෙයි ශිෂ්‍ය කේන්ද්‍රීය කියන්නේ. ශිෂ්‍ය කේන්ද්‍රීය කියන්නේ දක්ෂ ගුරුවරයා ශිෂ්‍යයා දන්න තැනින් පටන් අරගෙන අරමුණ කරා අරන් යන්න ඕන. ඒක තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය කියන්නේ. එතකොට මේවා අද ලෝකය හරියට තේරුම් ගන්න ඕන, නිර්වුල් කරගන්න ඕන දේවල් පින්නතුනේ. අධික මාත්‍ර වීරයක් සෝනහාමුදුරුවන්ට සෝනහාමුදුරුවෝ සක්මන් කරන එකමයි පින්නතුනේ කළේ. අන්තිමේදී අර සිව්මැලි යටිපතුල් පැලිලා සක්මන් මළුව ලේවලින් තෙමුණා. ඒත් සක්මන් කරන එකත් ඇරියේ නෑ. යටිපතුල් බිම තියලා සක්මන් කරන්න බැරි වෙනකොට සක්මන් මළුවේ දනහිස් වලින් සක්මන් කළා කියනවා. අන්තිමේදී බුදුහාඳුර අහනවා වැඩම කරලා සෝන වීණාවේ තදින් අල්ලලා ඒ වීණාව සුසර කළොත් එහෙම මනාව හඬ නැගෙනවද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි නෑ කිව්වා. ඒ වීණාවේ ටික හුඟාක් ලිහිල් කරලා සුසර කළොත් හඬ නැගෙනවද කියලා ඇහුවා. ස්වාමීනි නෑ කිව්වා. එහෙනම් මනාව ප්‍රමාණයට අල්ලලා සුසර කළොත් මේක හඬ නගනවද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි ඒක හරියටම හරි කිව්වා. සෝන අන්න ඒ වගේ තමයි කිව්වා.
පටන්ගත්තු වීරිය අධික වුණොත් එහෙම උද්දච්චයට යනවයි කිව්වා. වීරිය නැතිම වෙලා ගියොත් තීන මිද්දට එනවයි කිව්වා. ඒ නිසා වීරිය සමව පවත්වන්න කිව්වා. වීරිය සමතාවයට ගේන්න නම් පින්වත්නි සමාධියත් වීරයත් සමතාවයේ පවත්වන්න ඕනේ. ඊළඟ ඉර්ධිපාදයේ තමයි පින්නතුනේ ඡන්ද ඉර්ධි මේ පින්වත්නි චිත්ත ඉර්ධිපාදය. චිත්ත ඉර්ධිපාදයෙන් පින්නතුනේ රහත් වෙච්ච උතුමන් වහන්සේ නමකට හොඳ උදාහරණයක් තමයි පින්නතුනේ මේ ශාසනයට සම්භූත කියලා මහරහතන් වහන්සේ නම. සම්භූත මහරහතන් වහන්සේ. සම්භූත මහරහතන් වහන්සේ පින්නතුනේ පැවිදි වෙලා පින්වත්නි සමවත් සුවයෙන් ඉන්න වෙලාවක භාවනාවෙන් ඉන්න වෙලාවක පින්නතුනේ ආකාශයෙන් යනවා වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය වෙන ගමනක්. වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය මේ හාමුදුරු දැකලා පහළට බැස්සා. පහළට බැහැලා කිට්ටු කළා භාවනාවෙන් නැගිටින්නේ නැහැ. යක්ෂයෝ දෙන්නෙක්, ඒ කියන්නේ චාතුරු මහරජික දෙවියෝනේ. චාතුරු මහරජික දෙවියෝ දෙන්නෙකුට කිව්වා මම මේ ගමන ගිහිල්ලා ආපහු එනවා. එනකන් නුඹලා දෙන්න මේ ස්වාමින් වහන්සේට රැකවරණ හදන්න ඕන කිව්වා. බලන්නකො රැකවරණ ඉල්ලලා නෙවෙයි. තමන්ගේ ජීවිතේ හරියට හදාගන්න කෙනාට දෙවියෝ විසින් රැකවරණ හදන්නේ ස්වභාවයෙන්මයි. පින්වත්නි නුඹලා දෙන්න මේ භික්ෂූන් වහන්සේව රකින්න ඕන කිව්වා. මං ආවට ඊට පස්සේ භාවනාවෙන් නැගිට්ටම කියන්න ඕන කිව්වා වෛශ්‍රවණ දිව්‍ය රාජය ඇවිල්ලා ගියා ආපහු එනවා කිව්වා කියලා. අපි දෙන්නව රැකවරණයට තිබ්බ කියලාත් කියන්න කිව්වා. පින්වත්නි භික්ෂුන් වහන්සේ භාවනාවෙන් නැගිට්ටට පස්සේ අර යක්ෂයෝ දෙන්න කිව්වා ස්වාමීනි ටිකකට කලින් වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඇවිල්ලා ඔබ වහන්සේ බලලා ගියා ආපහු එනවා කිව්වා ඔබ වහන්සේ බලන්න. හැබැයි ඔබ වහන්සේගේ රැකවරණයට අපි දෙන්නව තියලා ගියයි කිව්වා. හාමුදුරුවෝ මොකද වදාළේ? යක්ෂය මගේ රැකවරණයට නුඹලා වෙහෙසෙන්න එපයි කිව්වා. මගේ රැකවරණයට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවයි කිව්වා ක්‍රමය. මට බුදුහාමුදුරුවන්ගේ රැකවරණේ තියෙනවා කිව්වා. මට බුදුහාමුදුරුවෝ මට රැකෙන්න ක්‍රමය කියලා තියෙනවා. මට ඔබේ රැකවරණේ ඕනේ නැහැ කිව්වා. බලන්නකො මේ අද මේ ධර්ම මාවත නොදන්න මිනිස්සු රැකෙන්න තියෙන ධර්මයේ පැත්තක තියලා දෙයියන් පස්සේ දුවන හැටි රැකවරණ හොයාගෙන. නෑ බුදුහාමුදුරුවෝ තමයි අපිට රැකෙන්න පාර කියලා දීලා තියෙන්නේ පින්නතුනේ. මේ ලෝකේ දෙවියොත් පින්නතුනේ බයෙන් තැති ගන්නවා. බයෙන් තැති ගන්න මිනිස්සු බයෙන් තැති ගන්න පිරිසකගෙන් රැකවරණේ ඉල්ලනවා නම් ඒක කොහේ තියෙන දෙයක්ද? ඒක කොහොම වෙන වැඩක්ද? බුදුහාමුදුරුවෝ තමයි රැකවරණයට පාර කිව්වේ. ඒ නිසා නුඹලා දෙන්න යන්න කිව්වා. යක්ෂය දෙන්න පිටත් වුණා. හාමුදුරුවෝ නැවත භාවනාවට වාඩි වුණා. වෛශ්‍රවණ දිව්‍ය රාජය ආපහු එනකොට දැක්කා. වෛශ්‍රවණ දිව්‍ය රාජය ඇවිල්ලා ආපහු හාමුදුරුවන්ට කිට්ටු කරලා බලපුවාම දැක්කා යනකොට තිබිච්ච නැති හිතේ මූණේ ප්‍රසන්න භාවයක්, එලියක්, ලොකු ප්‍රභාස්වර ගතියක් මූණේ පේන්න තියෙනවා. වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඒකෙන්ම තේරුම් ගත්තා මේ හාමුදුරුවන්ගේ පැවිද්ද ඒ ටික වෙලාවටම සම්පූර්ණ වෙලා. ඒ කියන්නේ ඒ වෙලාව ඇතුළත රහත් වෙලා. මාර්ගඵල ලැබලා සියලු කෙලෙස් නැසලා. වෛශ්‍රවණ දිව්‍ය රාජය තමයි බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියන්නේ බුදුහාමුදුරනේ සම්බුත හාමුදුරුවෝ රහත් වුණා කියලා. උන්වහන්සේ අධික කැමැත්ත නිසාමයි අධික පින්වත්නි සිත ඒ කෙරෙහිම පිහිටුවීමෙන් ඒ කියන්නේ චිත්ත ඉර්ධිපාදයේ මුල් කරගෙන තමයි රහත් උනේ. අන්තිමේදී විමංශා ඉර්ධිපාදයට හොඳම නිදර්ශනය තමයි මේ ශාසනයේ හිටිය පින්නතුනේ රළු සිවුරු පොරවන භික්ෂූන් අතර අග්‍ර වෙච්ච මෝගරාජ මහරහතන් වහන්සේ. මෝගරාජ හාමුදුරුවෝ පින්නතුනේ එකම ගාථාවක් නුවණින් විමසලා තමයි උන්වහන්සේ අරහත් ඵලයටපත් උනේ. මෝගරාජ හාමුදුරුවෝ මාරයා අපි යන මාවත මාරයා දකින්න නැත්තම් ඒ මාරයට දකින්නට බැරි වෙන්න කුමක්ද කළ යුත්තේ කියලා බුදුහාමුදුරුවන්ගෙන් මෝගරාජ හාමුදුරුවෝ ඇහුවා. මෝගරාජ කියලා කියන්නේ දා භාවරී කියලා තවුසෙක් හිටියා. මේ භාවරී තවුසගේ ශිෂ්‍ය පිරිස අතර ඊටාම නුවණැති ශිෂ්‍යෝ 16 දෙනෙක් හිටියා. එයින් එක්කෙනෙක් තමයි මේ කියන මෝගරාජ. තාම නුවණක් තිබිච්ච උගතෙක් මම මහ උගතෙක් කියලා එයාට මානයක් තිබුණා බලවත්. ඉතින් මේ ශාස්ත්‍රයේ දැනගන්න ශිල්පයේ දැනගන්න බුදුහාමුදුරුවෝ ළඟට මේ 16 දෙනා මේ එවනවා භාවරී තවුසා. මම තමයි දන්නේ කියන තැන ඉඳලා
පළමුවෙනි වාරේ ඉඳලම ප්‍රශ්න කරන්න නැගිටින්න හදනවා මොගරාජ හාමුදුරුවෝ. අන්තිමේදී බුදුහාමුදුරුවෝ මෙයාගේ මානෙ නිසා මොකද කළේ? ඒ වාරේ නිඳා කරවලා වාඩි කරවනවා. එයාට ප්‍රශ්න අහන්න දෙන්නේ අනික් අයට අහන්න දෙනවා. ටික වෙලාවක් යනකොට කල්පනා කළා මොගරාජ තථාගතවරු කියන අය එහෙම නිකන් නවත්තන්නේ. ඒ කාන්තෙන් මගෙම දෝෂයක් ඉඳ තමයි තථාගතයන් වහන්සේ මාව ලැජ්ජාවටපත් කරලා මට නිඳා කරලා මාව නැවත වාඩි කරවන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ අහන්න දෙන්නෙම නැහැ. අන්තිමේදී 16 දෙනා හිටියේ 15 වෙනියට තමයි පින්නතුනේ මොගරාජට ප්‍රශ්නේ අහන්න දුන්නේ. එතකොට මෙයාගේ මානෙ සිඳිලා. දැන් අවබෝධ කරගන්න සුදුසුයි. රත්තරන් උනත් පොළවෙන් ගත්තු ගමන් ආභරණ හදන්න සුදුසු නෑනේ. ඒ වගේ. මොගරාජ හාමුදුරුවෝ ඇහුවා මාරයා අපි යන මග දකින්න නැත්තම් එහෙම මාරයට නොදකින්න මොකද්ද කළ යුතු කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ එක ගාථාවයි වදාළේ ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කසෝ මොගරාජ සදා සතෝ ආදී වශයෙන් එක ගාථාවක් වදාලා ඒ එකම ගාථාව නුවණින් විමසපු මොගරාජ හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නැසලා රහත් වුණා. එනිසා උන්වහන්සේ වීමංසා 이르දිපාදය මුල් කරගෙනයි පින්නතුනේ කෙලෙසුන් නැසුවේ. පින්වත්නි අද දේශනා කළේ සතර 이르දිපාද ධර්මයන් පිළිබඳව මෙය වැඩි යුත්තක්. සතර 이르දිපාද ධර්මයේ වැඩි යුත්තක්. මේ 이르දිපාදයන්ගෙන් එකක් හෝ යමෙක් වඩනවා නම් ඒ ශ්‍රාවකයා පින්නතුනේ මේ බුද්ධ ශාසනයේ මරහත් ඵලයටපත් වෙනවා. සතරම වැඩුවොත් ඒ ගැන කවර කතාවක්ද? හැම දිනාට උතුම් නිවන පිණිස මේ දේශනාවත් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරන්නට යෙදුනේ බත්තර මුල්ල පෙළවත්ත පදිංචිව සිටි නාලනී ජයන්ති සිල්වා මෑණියන් සහ දියණියන් දෙදෙනා විසින් අරමුණු අතරට එක්වෙන්නේ 2013 වර්ෂයේ මැයි මාස 20 වන දින නිදන ප්‍රාප්ත ටී.ඩී. සිල්වා පියාණන්ට ඊතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවනින් සැනසීම පිණිස මේ පින් කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන නාලනී ජයන්ති සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් බවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. වගේම දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන්ටත් මේ පින් කුසල් අනුමෝදන් වී දුකින් මිදෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගෞරවනීය දේශකයාණන් වහන්සේට මේ උතුම් ධර්ම දාණයෙන් අත්පත් වූ කුසල් බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයත් උතුම් නිර්වාණ අවබෝධයත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලුම ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු මෙලව සියලු සත්වයින්ගේ නිදුක් නිරෝගී සුවපත් බව සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධය තුලින් නිවන් අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාගේම සිතුම් පැතුම් සඵල වේවා. යහපත් කටයුතුද සාර්ථක වේවා. සුවසේ ධර්මාවබෝධයේ පිණිස ධර්ම දානමේ කුසලයේ හේතු වේවා. දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් වූ නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං
චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශක්ඛයෝ නිබ්බානං